ගොඩක් දෙනා අතර තියෙන ප්‍රශ්නයක් තමයි ට්‍රේඩින්ග්ද කරන්න ඕන එහෙම නැත්නම් ඉන්වෙස්ටින්ග්ද කරන්න ඕන. ඒතකොට ට්‍රේඩින් කරන්න ගියාම මේක ස්කැල්ප් කරන්නද, ට්‍රේඩ් කරන්නද, ස්විංග් ට්‍රේඩ් කරන්නද, එහෙම නැත්නම් ඉන්වෙස්ටිං වගේ එකක්ද හොඳ කියලා. ඉතින් මේක ගොඩක් දෙනා මගෙන් කමෙන්ට්ස් වලත් අහන ප්‍රශ්නයක්. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරමු ට්‍රේඩින්ග්ද හොඳ, ඉන්වෙස්ටිංග්ද හොඳ. අපි මේක හොඳයි මේක නරකයි කියලා කතා කරන්නේ නැහැ. අතරම අපි දෙකම කන්සිඩර් කරලා බලමු. ඔයාට ගැලපෙන්නේ මොකක්ද කියලා. ට්‍රේඩින් කිව්වම ඔයගොල්ලෝ දන්නවා ෂෝට් ටර්ම් බයින් ඇන්ඩ් සෙලින්. එතකොට ඉන්වෙස්ටිං කිව්වම ඒක මේ ලොන්ග් ටර්ම් වැඩක්. ඉතින් අපි ඔයාගේ පර්සනැලිටි එක අනුව තමයි මේකේ ඔයා ට්‍රේඩ් කරනවද, ස්කැල්ප් කරනවද, ස්විං ට්‍රේඩ් කරනවද, එහෙම නැත්නම් ඉන්වෙස්ට් කරනවද කියන එක අතරම තීරණය වෙන්නේ. අපි බලමු ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. ඒක විස්තරයතු අපිට බලපුවම ඔයගලන්ට තේරෙනවා මේක මට ට්‍රේඩින්ද ගැලපෙන්නේ නැත්නම් ඉන්වෙස්ටින්ද ගැලපෙන්නේ කියලා. ඉතින් මම මෙතන ලිස්ට් අවුට් කරලා තියෙනවා මේ ටිප්ස් කීපයක්. අතරම ට්‍රේඩින් ගැන ඔයගලන්ට අයිඩියා එකක් ගන්න. ඉතින් ට්‍රේඩින් කියන්නේ buying and selling stocks for short term. right? ඒක අපි හැමෝම දන්නවා. ඒ short term කෝ මේක විනාඩි තප්පර කීපයක් වෙන්න පුළුවන්, විනාඩි කීපයක්, එහෙම නැත්නම් පැය කීපයක් වෙන්න පුළුවන්, නැත්නම් දින කීපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්විං ට්‍රේඩ් එකක් නම් සති කීපයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේකේ අපි ඇත්තටම කරන්නේ මේ ප්‍රයිස් මූව් එක පොඩි අඩු ප්‍රයිස් එකක අරගෙන වැඩි ප්‍රයිස් එකකට විකුණනවා. නැත්නම් ඉහළින් අරගෙන පහළින් මේ කවර් කරනවා ෂෝට් එකක් න. ඒ ප්‍රයිස් මූව් එක ඇත්තටම ලොකු ප්‍රයිස් මූව් එකක් නෙවෙයි. බොහොම පොඩි ප්‍රයිස් මූව් එකක් තමයි අපි මේ ට්‍රේඩ් එකේ ඉන්නේ. ඊළඟට අර මම කලින් කිව්වා වගේ in and out of stocks within minutes, days or weeks. අපි මාස ගණන් අවුරුදු ගණන් මේ ට්‍රේඩ් වල ඉන්නේ. දැන් ඉන්වෙස්ටිං වල නම් දශක ගණනුත් ඉන්නවා. දැන් අපි දන්නවා වොරන් බෆට් එයා ගතපු කොකා කෝලා ආදී කම්පැනි වල ට්‍රේඩ්ස් වල දැන් අවුරුදු 10කට වැඩි කියන්නේ දශක ගණනාවක් තිස්සේ ඉන්න ට්‍රේඩ්ස් උත් තියෙනවා. ඉතින් ඒවා ඉන්වෙස්ට්මන්ට්ස්. ඊළඟට ට්‍රේඩිං ෆෝකස් is on technical factors. ඉතින් අපි technical factors මොනවද කියලා කතා කරලා තියෙන ඕන තරම්. ඒතකොට ටෙක්නිකල් ෆැක්ටර්ස් කිව්වම අපි ඕන තරම් කතා කරලා තිනවා. දැන් කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එක ගැන අපි ෆන්ඩමෙන්ටල්ස් බලනවා. කම්පැනිගේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන බලනවා. ටෙක්නිකල් අපි ට්‍රේඩිං වලදී එච්චර විස්තරාත්මකව කම්පැනිගේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් ගැන ෆන්ඩමෙන්ටල්ස් ගැන බලන්නේ. අපි විශේෂයෙන් බලන්නේ ටෙක්නිකැලිටි එක ගැන. ඒ කියන්නේ ප්‍රයිස් ඇක්ෂන්, කැන්ඩල් ස්ටික්ස්, ඊළඟට ඔයගලන්ට පේනවා මේ මූවිං ඇවරේජස්, සපෝට් රෙසිස්ටන්ස්, ඩේලි චාර්ට් මේ වගේ දේවල් තමයි අපි බලලා අපි ට්‍රේඩ් එක ඩිසයිඩ් කරන්නේ. ඒක මේ පොඩි ටයිම් බෙල් මේ ෆ්‍රේම් එකක් වෙන්න පුළුවන්, 1 minute වෙන්න පුළුවන්, 15 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 4 hour ටයිම් ෆ්‍රේම් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩේලි චාර්ට් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් අපේ ෆෝකස් එක ඇත්තටම ටෙක්නිකල් ඇස්පෙක්ට් එක. එහෙම නැතුව අපි ෆන්ඩමෙන්ටල්ස් ගැන වැඩි ෆෝකස් කරන්නේ නැහැ ඩේ ට්‍රේඩින් එහෙම නැත්නම් ස්විං ට්‍රේඩින් වලදී. ඊළඟට ට්‍රේඩිං වල ඇත්තටම අපි ෆෝකස් එක ප්‍රයිස් එකේ ඩිරෙක්ෂන් එක අපි ඩිරෙක්ෂනලි ඒ කියන්නේ අප් ට්‍රෙන්ඩින් ඩවුන් ට්‍රෙන්ඩින් වගේ ටික සඳුරගෙන අපි ට්‍රෙන්ඩ් ෆෝලෝවිං ට්‍රේඩ්ස් කරනවා. එතකොට අපි ඩිරෙක්ෂන් එක තමයි අපේ ෆෝකස් එක. ඊළඟට ප්‍රයිස් මිස්මැච් එකක්, ඒ කියන්නේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් මිස්මැච් එකක් තියෙන වෙලාවක අපි අපේ ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. ඊළඟ ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට ඒ කියන්නේ අපි බයි එන්ට්‍රි එකකට යනවා. සප්ලයි එක වැඩි වෙනකොට අපි මේ සෙල් එන්ට්‍රි එකකට යනවා. ඉතින් ඒ අනුව තමයි ප්‍රයිස් මිස්මැච් එක සෙටල් වෙන්නේ. ප්‍රයිස් මිස්මැච් එක අඩු වුණාම තමයි කන්සල්ටේෂන් එක වෙන්නේ. ඒ ටික ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේවා තමයි බේසිකලි ට්‍රේඩින් වලදී සිද්ධ වෙන දේවල්. සප්ලයි ඩිමාන්ඩ් ගැන කතා කරනකොට ඔයගලන්ට මේ chart එක බලුවම පේනවා මේ GME නැත්නම් GameStop Corporation කියන කම්පැනි එක මේ US ගේමින් සෙක්ටර් එකේ කම්පැනි එකක්. ඉතින් මේ පෞගිය දවස් කීපයේ ගිය සතිය ඇතරම මේ Reddit එකේ රිටේල් ට්‍රේඩර්ස්ලා ගෲප් එකක් අතර වෙච්ච කතා බහකින් පස්සේ මේක ලොකු නිවුස් එකක් බවට පත් වුණා. ඊට පස්සේ US hedge funds වලට විරුද්ධව ඒක hedge funds ලොකු ෂෝට් එකක ඉන්නවා මේ. මොකද මේ GME කම්පැනි එක මේ බිස්නස් එක ඇත්තටම ෆේල් බිස්නස් මොඩල් එකක් වුණා. මොකද හැම ගේම් එකක්ම ඔන්ලයින් ආවා. ඊට පස්සේ මේක ඕල්ඩ් ස්කූල් ගේමින් කම්පැනි එකක් වුණා. ඉතින් මේකේ බිස්නස් ටර්නෝවර් එක, සේල්ස් ටර්නෝවර් එක ඩ්‍රොප් එකගෙන යන ඇඩ්වාන්ටේජ් එක ගොඩක් US hedge funds වලින් ඒ ඇඩ්වාන්ටේජ් එක බලාගෙන ෂෝට් කරා. ප්‍රයිස් එක වැටෙන්න ඒගොල්ලෝ ප්‍රොෆිට් කරා. නමුත් මෙතනදි සිද්ධ වුණා මේ ප්‍රයිස් එක ආටිෆිෂියලි මේ මිලියන ගාණක් රිටේල් ට්‍රේඩර්ස් ලගේ ස්ට්‍රෙන්ත් එක මේ පාර තමයි අතරම hedge funds හරියටම අඳුරගත්තේ.
ඉතින් ඒක ගොඩක් මාධ්‍යවල හරියට කතා බහට ලක් වුණා. ඉතින් ඔයගලන්ට මේ පේනවා මේ මාකට් වොච් එකේ මේ නිවුස් එක ගොඩක් තැන්වල මේ නිවුස් එක කතා වුණා ඇතරම මාකට් මේක දැන් GameStop ප්‍රයිස් ඩිෆරන්ස් එක ඔයගලන්ට පෙන්නන්නම්. ඒ කියන්නේ පෞගේ සති 52 කියන්නේ අවුරුද්ද ඇතුළත ඩොලර් 2.57 තිබ්බ ලෝස්ම ප්‍රයිස් එක ඊළඟට හයස්ම ප්‍රයිස් එක 483යි මට මතක විදිහට ඊයේ ඩොලර් 2 ඉඳලා ඩොලර් 483 දක්වා රේන්ජ් එකක ප්‍රයිස් එක මුණා. ඉතින් මේක මේ ආටිෆිෂියලි රිටේල් ට්‍රේඩර්ස්ලා එකතු වෙලා කරපු එකක් ලෝකෙ පුරාවට. ඉතින් මේකේ හෙජ් ෆන්ඩ්ස් ගොඩක් ලොකු ලොසස් වලට ගියා. මේ මෙල්වින් කැපිටල් කියන්නේ එක හෙඩ් ෆන්ඩ් එකක්. මේගොල්ලෝ ලොකු ෂෝට් එකක ෂෝට් ට්‍රේඩ් එකක හිටියා මේ GME. අන්තිමට ඒගොල්ලෝ ට්‍රේඩ් එක අයින් වෙනවා 2.5 බිලියන් ලොස් එකක් රිපෝට් කරා කියලා තමයි ආරංචි තියෙන්නේ. ඉතින් හරියට ඒ නම්බර්ස් එළියට එන්නේ මේගොල්ලෝ ඉතින් මේ සියල්ල අපි අතරම මාතෘකාව උනේ මේ සියල්ල අපි කතා කරේ ඒ කියන්නේ මේ ප්‍රයිස් මිස්මැච් වල තියෙන මේක ඇත්තටම ස්මෝල් ප්‍රයිස් මිස්මැච් එකක් නෙවෙයි මේක මේ මැසිව් ප්‍රයිස් මිස්මැච් එකක්. නමුත් මේ මිස්මැච් එකේ තියෙන ෂෝට් ටර්ම් පොඩි කාලයක් ඇතුළත එන ලොකු ප්‍රයිස් මිස්මැච් එකක ඇඩ්වාන්ටේජ් එක තමයි ට්‍රේඩර්ස්ලා ගන්න. ඉතින් පෞගිය දවස්වල මේ ට්‍රේඩ් එක නිසා ඇත්තටම මේ ගොඩක් ඇමරිකාවේ ඔය ස්ටුඩන්ට්ස් ලෝන් තිබ්බ අය ඒගොල්ලන්ගේ මුළු ස්ටුඩන්ට් ලෝන් එකම ගෙවා ගන්න තරම් ප්‍රොෆිට් හොයාගෙන තිබ්බා. ඊළඟට මෝගේජ් එකකට වලුතෙන් ගෙදරකට මෝගේජ් එකකට යන්න පුළුවන් මුදල හොයාගෙන තිබ්බා. ඉතින් ඒ වගේ ලොකු චේන්ජ් එකක් වුණා රිටේල් ට්‍රේඩර්ස්ලාගේ. ඉතින් මේක ගොඩක් අය හොඳ තත්ත්වයක් විදිහට දකිනවා. ඉතින් හෙජ් ෆන්ඩ්ස් සහ ඔය CNBC වගේ channels ඒගොල්ලන් කෝපරේෂන්ස් පැත්තෙන් අය මේක බොහොම නරක පූර්වාදර්ශයක් විදිහට දකිනවා. ඒක සිවදත් අපි හරිමු අය අපේ මාතෘකාව පැත්තට දැන් අපි ට්‍රේඩින් ගැන කතා කරා ඉන්වෙස්ටිං. ඉතින් ඉන්වෙස්ටිං හොඳද නරකද කියන එක නෙමෙයි මාතෘකාව. ඇත්තටම ඉන්වෙස්ටිං හොඳයි. ඉන්වෙස්ටිං ඔය ට්‍රේඩර්ස්ලා කියලා එස්ටැබ්ලිෂ් වෙලා ඉන්න හැම ට්‍රේඩර්ස්ම ලෝකේ ඒගොල්ලෝ ඉන්වෙස්ටිනුත් කරනවා. ඒගොල්ලන්ගේ එක්සස් මනි ඒගොල්ලෝ හැම එකම ලොන්ග් ටර්ම් දානවා. ඒගොල්ලෝ ඇත්තටම ඇක්ටිව් ට්‍රේඩ් කරනවා වගේම ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එකකුත් ඒගොල්ලෝ ඇක්ටිව්ලි මැනේජ් කරන් යනවා. ඒක පෝර්ට්ෆෝලියෝ එකක් නෙමෙයි. ඇත්තටම ඒගොල්ලෝ වැලියු ස්ටොක් පෝර්ට්ෆෝලියෝ එකක්, growth stock portfolio එකක්, conservative portfolio එකක් ආදී වශයෙන් විවිධ ඉන්වෙස්ට්මන්ට්ස් ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. ඒවට ඒගොල්ලෝ Vanguard ETFs ගන්න පුළුවන් නැත්නම් ඊළඟට ඉන්ඩිවිජුවල් ස්ටොක්ස් ගන්න පුළුවන්. ඒකේ වෙතත් ඒගොල්ලෝ එහෙම වෙනම පෝර්ට්ෆෝලියෝ එකක් පවත්වාගෙන යනවා. ඒ නිසා හිතන්න එපා මේ ඩේ ට්‍රේඩර්ස්ලා කියන්නේ අතරම ඉන්වෙස්ටර්ස්ලා නෙවෙයි කියන එක. එහෙම එකක් නැහැ. මේ එහෙම ඉරක් ඇඳලා බෙදන්න බෑ. ඩේ ට්‍රේඩර්ස්ලා ගොඩක් වෙලාවට ස්විංగ్ ට්‍රේඩ් කරනවා. ඒගොල්ලෝ ඒ අතරම ඉන්වෙස්ටිං කරනවා. ඒ නිසා අපි ඩේ ට්‍රේඩර්ස්ලා කියලා ફોකස් කරලා කරාට ස්විංగ్ ට්‍රේඩින් සහ ඉන්වෙස්ටිං කියන එකත් මේ කුලකයේ ඇතුළම ඒ කියන්නේ නැත්තම් මේ ඩේ ට්‍රේඩින් කියන්නේ අතරම උපකුලකයක්. ඉතින් මේ මහා සාගරය වගේ තියෙන විශේෂ ඉන්වෙස්ටිං තමයි ප්‍රධාන. ඊළඟට ස්විංగ్ ට්‍රේඩින් ඊළඟට ඩේ ට්‍රේඩින්. ඉන්වෙස්ටිං වලට ඇත්තටම අපි මේ මිනිත් වලින් බලන්නේ එක්ක ඩේලි chart එකෙම නැත්නම් වීක්ලි chart එකෙම නැත්නම් මන්ත්ලි chart එක බලන්න ඕනේ. ඉතින් කැන්ඩල් ස්ටික් වලට වැඩි ඉන්වෙස්ටිං වලදී තම බලන්නේ කම්පැනි එකේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක, ඊළඟට කම්පැනි එකේ තව වෙනත් ෆන්ඩමෙන්ටල්ස්, ඊළඟට කම්පැනි එක එස්ටැබ්ලිෂ් කම්පැනි එකක්ද, ඊළඟට කම්පැනි එකේ ප්‍රොඩක්ට් එක මොකක්ද, ඒ ප්‍රොඩක්ට් එක ඇත්තටම හොඳ ඒ කියන්නේ ඉදිරි දශක ගණනාවක හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක්ද, මේ මිනිස්සුන්ගේ මොකක් හරි තියෙන රියල් ප්‍රශ්නයකට සොලියුෂන් එකක් දෙන කම්පැනි එකක්ද, ඒව තමයි බලන්නේ. ඉතින් දැන් උදාහරණ විදිහට JNJ ගත්තොත් JNJ කියන්නේ හැම සෙක්ටර් එකක්ම කවර් කරන මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතා, ඊළඟට මේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව, සුවතාවය සම්බන්ධව ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකක්ම ඉදිරිපත් කරන කම්පැනි එකක්. ඒ වගේ ඒවා දැන් පැන්ඩමික් කාලෙත් ඒවා පර්ෆෝම් කරා හොඳටම. ඉතින් ඒ නිසා ඒවා වගේ කම්පැනි තමයි ඇත්තටම මේ ඉන්වෙස්ටිං වලදී බලන්නේ. ඉන්වෙස්ටිං කියන්නේ අර ට්‍රේඩින් එකේ ඔපොසිට් එක is buying and selling stocks for a long term. ඒක ඔයගොල්ලෝ දන්නවා. Focus is on the long term prospectus of the company and is on the fundamentals. ඉතින් මේක අපි candlestick moving averages එහෙම නැත්නම් support resistance වගේ ඒවා බලන අඩුයි. මේක බලන්නේ කම්පැනි ෆන්ඩමෙන්ටල්ස්. ඊළඟට කම්පැනි එකේ CEO කවුද, කම්පැනි එකේ CFO කවුද, කම්පැනි එකේ
සීනියර් ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න අය කවුද ඒගොල්ලන්ගේ පාස් රෙකෝඩ්ස් මොනවද ඒගොල්ලෝ හිටපු ප්‍රීවියස් කම්පනීස් මොනවද ඒ වගේ දේවල් තමයි බලන්නේ. ඊළඟට focus is to build a diversified portfolio. ඒ කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකක් කියන්නේ කම්පනි ගණනාවක එකතුවක්. ඒ කියන්නේ ඉන්වෙස්ට් කරනකොට long term අපි ඔක්කොම සල්ලි එකේ දාන්නේ නැහැ. Don't put all your eggs in one basket කියලා තියෙනවා වොරන් බෆට් මතකයිනේ. ඒ වගේ අපි එක කම්පනි ගොඩකට බෙදලා දානවා. ඉතින් රිස්ක් එක මැනේජ් කරලා long term. ඉතින් අතරම ඉන්ඩිවිජුවල් ස්ටොක්ස් වලට වැඩි ගොඩක් ETFs තමයි ට්‍රේඩ් කරන්නේ. Vanguard ETFs වගේ දේවල්. ඉතින් එතකොට ඒක බෙදලා diversified portfolio එකක් විදිහට තමයි investments කරන්නේ. ඊළඟට look to build wealth and compound interest. Focus is on undervalued stocks. ඒ කියන්නේ හොඳ companies. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ බලන්න මම පෙන්නන්නම් දැන් Coca-Cola පෞගි දවස් ටිකේ අපි daily chart එක බැලුවොත් ඔයගලන්ට පේනවා මේ පෞගි දවස් ටිකේ $55 ඉඳලා අද ආවා දැන් 48ට. එතකොට ඩොලර් 7ක් වටනවා. ඉතින් තාමත් ඩවුන් ට්‍රෙන්ඩින් මේ 200 මූවිං ඇවරේජ් එකනොත් පල්ලෙහාට බ්‍රේක් වෙනවා. ඉතින් ඊළඟ සපෝට් ලෙවල් එක ඩොලර් 47 වෙන්න පුළුවන්. සමහර ඊටත් පල්ලෙහාට එන්න පුළුවන්. ඉතින් දැන් Coca-Cola කියන හොඳ කම්පැනි එකක්. නමුත් කොහොම හරි මේ පැන්ඩමික් එකයි ඒ සියලු කාරණා අතර ලොකු ඩ්‍රොප් එකකට ආවා. ඉතින් මේවා වැලියු එකක් තියෙන කම්පැනි, ඩිවිඩන්ඩ්ස් දෙන කම්පැනි. ඉතින් මේ වගේ එකක ඉන්වෙස්ට් කරන්න පුළුවන් ලොන්ග් ටර්ම්. ඔයගලන්ට ඒතකොට ඩිවිඩන්ඩ් එක හම්බ වෙනවා. ඊළඟට කැපිටල් ග්‍රෝත් එකක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි ඉන්වෙස්ටිං වලදී බලන්නේ. ඒකයි අර වැලියු සම්බන්ධ කාරණාවක් කිව්වේ focus is on undervalued stocks කියන්නේ ඒකයි. කියන්නේ හොඳ companies drop වුණාම දැන් පැන්ඩමික් එක කාලේ J&J වගේ companies ලොකු drop එකක් ගත්තා. ඉතින් ඒ වගේ වෙලාවට focus එක දැන් Coca-Cola උනත් ඩොලර් 36ට ආවා. J&J බැලුවොත් J&J කියනකොට දාන Johnson & Johnson ඩොලර් 100ට 108ට ආවා. දැන් ඊට පස්සේ දවස් දෙකකට කලින් 175ට ගියා. ඉතින් ඒවා තමයි මේ හොඳ වැලියු එකක් තියෙන කම්පැනි. ඒවා හොඳ බාගේන් එකකට හම්බුනොත් ඊට පස්සේ ඒවා ට්‍රේඩ් කරන්න මේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. Focus is on stocks with great potential to grow. අර අයිමත් J&J උදාහරණ පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ කම්පැනි, හොඳ වැලියු එකක් තියෙන කම්පැනි මොකක් හරි හේතුවක් බාහිර දැන් පැන්ඩමික් වගේ කාරණාවන් නිසා ඩ්‍රොප් වුණා. නමුත් එතකොට අපි හොඳටම දන්නවා ඒක කම්පැනි ෆේලියර් එකක් නෙවෙයි. ඒ නිසා අනිවාර්යෙන් there is a great potential to grow. ඉතින් මෙන්න මේක වැඩි වැදගත් කාරණාවක් මම කෙටියෙන් විස්තර කරන්නම් nature of trading and nature of investing. ඉතින් nature of trading high risk ඔයගොල්ලෝ දන්නවා ඒක low reward compared to investing. ඊළඟට short price moves අපි ගන්නෙ higher volumes. Of course දැන් උදේ trading hours වල බලපුවම අපි higher volume තියෙන time period තමයි trade කරන්න ගන්න. ඊට පස්සේ volume එක drop වුණාන් පස්සේ අර candlestick pattern වැඩ කරන්නේත් නැහැ. ඒ නිසා අපි higher volumes තමයි trading වල use කරන්නේ. ඊළඟට quicker returns විනාඩියෙන් තප්පර ගාණින් උනත් return එක එන්න පුළුවන්. Fundamentals not so relevant. Irrelevant නෑ. ඉතින් not so relevant. ඊළඟට rely on news of course. දැන් කොරෝනා වෛරස් එකට බේතක් හොයාගත්ත ගමන් මොඩර්නා එහෙම නැත්නම් mRNA කම්පැනි එකේ ප්‍රයිස් එක විදුලි වේගෙන් උඩට යනවා. ඉතින් ඒක නිවුස් එකක් බේස් කරලා යන්නේ. අන්න ඒ වගේ කාරණා. ඊළඟට ඒකේ අනිත් පැත්ත තමයි nature of investing. මේක. ඉතින් ඒක low risk compared to trading. ඉතින් ඒක ලොකු risk එකක් නෑ. අතට අපි diversify කරලා දාන portfolio එක. ඊළඟට higher profit potential of course. ඒක අපි long moves වලට trade කරන්නේ. ඉතින් කාලයක් ඉන්නවා. ඒ නිසා ලොකු profit potential එකක් තියෙනවා. long term capital gains දැන් අර J&J වගේ පොඩි ගානකදී ලොකු drop එකක් වෙලා තියද්දි ගත්තා නම් උඩට යනකොට ඔයගලන්ට ලොකු gain එකක් capital gain share එකේ value එක වැඩි වීමක් සිද්ධ වෙනවා. dividends හම්බ වෙනවා. ඔයගොල්ලෝ dividends කියන එක දානවා ලාභාංශ. ඉතින් company ගොඩක් quarterly dividends තියෙනවා, monthly dividends තියෙනවා. ඉතින් ඒ company select කරලා ගත්තම ඔයගලන්ට share එකේ value එක අනුව capital growth එක එනවා. අර monthly හෝ quarterly වගේ dividend එක වෙනම ලාභාංශ විදියට ඔයාලට account එකට එනවා. Evaluation based on fundamentals අපි company එකේ financial background එක ඊළඟ company background එක directors ලා ගැන ආදි වශයෙන් සියලු කරුණු සලකා බලනවා investment එකට යද්දී වොරන් බෆට් කියලා තියෙනවා business model එක ගැන දන්නේ නැත්නම් ඒ investment එක අත දාන්නත් එපා කියලා. ඒක තමයි යා bitcoin වලට ආවේ නැත්තේ. ඊළඟට company එකේ ගැන හොඳට දන්නවා නම් දන්න business වලට අත දාන්න කියලා තමයි කියන්නේ. ඊළඟට rely on news that has the potential to change fundamentals. ඒ කියන්නේ දැන් මේකේ news
අපි ට්‍රේඩින් වලදීත් නිවුස් යූස් කරනවා. මේකේ නිවුස් අපි යූස් කරන අතරම කම්පැනි එකේ ෆන්ඩමෙන්ටල්ස් චේන්ජ් කරන තරම් පොටෙන්ෂල් එකක් තියෙන නිවුස් එකක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් කන්සිඩර් කරනවා. මේ දවස්වල කම්පැනි එකේ ෆන්ඩමෙන්ටල්ස් කම්පැනි එකේ ලොකු චේන්ජ් එකක් ගන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් චේන්ජ් කරන නිවුස් එකක් ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා මාකට් එකේ. ඒක තමයි ලුසිඩ් මෝටර්ස්. ඔයගොල්ලෝ දන්නවා ලුසිඩ් මෝටර් ටෙස්ලා වගේ කම්පැනි එකක්, ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් හදන කම්පැනි එකක්. හැබැයි මේගොල්ලෝ හයි එන්ඩ් එකේ, ඒ කියන්නේ එක්ස්පෙන්සිව් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් හදන කම්පැනි එකක් US. නමුත් මේගොල්ලෝ බලන් ඉන්නවා මේ චර්චිල් කැපිටල් කියලා ඔයගොල්ලෝ දන්නවා. තව ඒ කියන්නේ හෙජ් ෆන්ඩ් එකක්, එහෙම නැත්නම් චර්චිල් කැපිටල් කෝපරේෂන්, ඒගොල්ලොත් එක්ක මර්ජ් වෙන්න. ඉතින් මේක USA වල සියලු ඉන්වෙස්ටර්ස් අතරලා යන ලොකු කතා බහක් යන කම්පැනි එකක්. ඉතින් දැන් මේක මර්ජ් එක අද වෙයි හෙට වෙයි කියලා බලන් ඉන්නවා. දැන් අද කතා වුණා මේක මන්ඩේ වෙයි කියලා. ඉතින් මේක මර්ජ් වුණොත් ඇත්තටම ඒක කම්පැනිස් දෙකටම හොඳ නිවුස් එකක්. ඉතින් ඒ නිසා හැමෝම අවධානයෙන් ඉන්නවා. ඉතින් දැන් ඩොලර් 20 ගානක තියෙන මේක ඇත්තටම ඩොලර් 10යි තිබ්බේ මේ ෂෙයා ප්‍රයිස් එක. ඔයාලට පේනවා CCIV ෂෙයා ප්‍රයිස් එක ඩොලර් 10යි තිබ්බේ. මේ ලුසිඩ් මෝටර්ස් ආරංචියත් එක්ක එකවර මේක ඩොලර් 28ට ගියා. දැන් 22 25 වගේ ප්‍රයිස් එක මූව් වෙනවා. ඉතින් මේ නිවුස් එක රිලීස් වුණොත් මේක ඩොලර් 60ට විතර යයි කියලා කියනවා. ඉතින් හොඳ කම්පැනිස් දෙකක එකතුවක්. ඉතින් ලොන්ග් ටර්ම් යන්න ඉන්වෙස්ට් කරන්න හොඳ ඔපචුනිටි එකක්. ඉතින් මේක හැමෝම බලන් ඉන්නවා. ඉතින් ඒක තමයි කම්පැනි ෆන්ඩමෙන්ටල් චේන්ජ් කරන්න පුළුවන් තරම් ප්‍රබල නිවුස් එකක්. ඉතින් ඒවා rely on news that has the potential to change fundamentals කියලා කිව්වේ ඒක. ඉතින් දැන් ට්‍රේඩර්ස්ලා විදිහට සහ දැන් උපදේශයක් විදිහට දෙනවා නම් මම නම් කියන්නේ ඇත්තටම ඉන්වෙස්ටිං වලින් පටන් අරගෙන ඩේ ට්‍රේඩින් වලට එන්න කියලා. මොකද ඩේ ට්‍රේඩින් කියන්නේ shorter version of the game. ඒක හරි fast. ඒකේ decisions හරි quick. ඒ නිසා ඔයාට ඉක්මනට ඒකේ decisions ගන්න ඕන. ඉතින් ඉක්මන් decision ගන්නවර පුහුණුවක් තියෙන ස්කිල් එකක් තියෙන්න ඕන, එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. ඉතින් මුකුත් නැතුව එකවර ඩේ ට්‍රේඩින් වලින් පටන් ගත්තාම ටිකක් අමාරුයි. ඒ නිසා ඉන්වෙස්ටිං අතේ තියෙන පොඩි ගාණක් ඉන්වෙස්ට් කරපුවම හොඳ කම්පැනි එකක කවදාවත් ඒ කැපිටල් එක 99% ඔයාලගේ නැති වෙන්නේ නැහැ. ඒක ග්‍රෝ වෙනවා. ඒ නිසා එතන සල්ලි වල තියෙන රිස්ක් එක ට්‍රේඩ් කරන රෙඩි හරි අඩුයි. ඊට පස්සේ ඔයාලට හිමීට ගේම් එක පොඩ්ඩක් ස්පීඩ් ගන්න පුළුවන් මීඩියම් වර්ෂන් එකට. ඒක තමයි ස්විංగ్ ට්‍රේඩින්. ඒ කියන්නේ දවස් කීපයක් හෝ සති කීපයක යන ට්‍රේඩ්ස් ඔයාලට එතනදී ප්‍රයිස් ඇක්ෂන්, ෆන්ඩමෙන්ටල්ස්, නිවුස් හැමදේම බලලා ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඊළඟට එතන පොඩ්ඩක් ස්ථාවර වුණාම අවුරුද්දක් දෙකක් ඔය ඉන්වෙස්ටිං ඇන්ඩ් ස්විංగ్ ට්‍රේඩින් කරපුවාම ඔයාලට එනවා හොඳ නොලෙජ් එකක් කැන්ඩල්ස්ටික් පැටර්න්ස් ගැන, කම්පැනි නිවුස් ගැන, ෆන්ඩමෙන්ටල්ස් ගැන, ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් ගැන, සෙක්ටර් එක ගැන, පොදුවේ ට්‍රේඩ් එක ගැන. ඊට පස්සේ ඔයාලට ගේම් එක ස්පීඩ් අප් කරන්න පුළුවන්. ඒක තමයි ට්‍රේඩින්. ඉතින් ට්‍රේඩින් තවත් ස්පීඩ් අප් කරන ස්කැල්පින් දක්වා ඔයාලට ගේන්න පුළුවන්. ඔයාගේ කැපිටල් එකකුත් හදාගෙන ඔයා හොඳ බේස් එකක් හදාගත්තාම. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ඩේ ට්‍රේඩින් ෆෝකස් කරාට අමතක කරන්න එපා ස්විං ට්‍රේඩින් කරනවා, ඉන්වෙස්ටිං කරනවා, මේ හැමදේම කරනවා. ඒ නිසා මම ඔයාලට හරි පික්චර් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක විශේෂයෙන් මට කරන්න උවමනාව තිබ්බේ. මොකද ගොඩක් අය අහන ප්‍රශ්න වලට මට බයක් හිතෙනවා අතරම. ඒ නිසා ඔයගොල්ලෝ මේ අතේ තියෙන සල්ලි එකපාරට දාලා මේ ඩේ ට්‍රේඩ් කරන්න යන්න එපා. ස්ලෝ වර්ෂන් එකෙන් ස්ටාර්ට් කරන්න. ඊට පස්සේ මීඩියම් වර්ෂන් එකෙන් නැත්නම් ස්විං ට්‍රේඩින් වලට එන්න. පස්සේ ඔයගොල්ලෝ කැමති නම් ඩේ ට්‍රේඩින් වලට එන්න. කාලයක් ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරද්දී ස්විං ට්‍රේඩ් කරද්දී ඔයගොල්ලන්ට දැනෙනවා මේකද මට හරියන්නේ, මේ රෙඩිය ෆාස්ට් වර්ෂන් එකක්ද කියලා. ඊට පස්සේ එතනට එන්න. මම හිතන්නේ අපි දැන් සෑහෙන දේවල් කතා කරා මේ වීඩියෝ එකේ. ඉතින් ඉන්වෙස්ටිං ගැන කතා කරා, ට්‍රේඩින් ගැන කතා කරා, මේ ඩිෆරන්ස් එක ගැන කතා කරා. ඉතින් ඕගලන්ට ගැලපෙන එකක් කරන්න. නමුත් මගේ රෙකමෙන්ඩේෂන් එක ස්ලෝ වර්ෂන් එකකින් පටන් ගන්න. ඉන්වෙස්ටිං වලට ඉවසීමක් නැත්නම් අඩුම ගානේ ස්විං ට්‍රේඩින් වලින් පටන් ගන්න. ඊට පස්සේ එමෙහිට ඩේ ට්‍රේඩින් වලට එන්න. ඉතින් ඉන්වෙස්ට් කරන්න, ඊට පස්සේ ස්විං ට්‍රේඩ් කරන්න, ඊට පස්සේ ඩේ ට්‍රේඩ් කරන්න. ඒ විදිහට ඔයගොල්ලන්ගේ ප්‍රොසෙස් එක දාගන්න. ඒක අනිත් පැත්ත තමයි ගොඩක් අය කරන්නේ. ඒක වැරදි. මම කරෙත් එහෙම. ඩේ ට්‍රේඩින් ඊට පස්සේ තමයි ස්විං ට්‍රේඩින් ඊට පස්සේ තමයි ඉන්වෙස්ටිං. එහෙම නෙමෙයි. හරි ක්‍රමයෙන් එන්න ඕන. ඒකේ ඔපොසිට් එක ස්ලෝ ගේම් එකේ ඉඳලා ෆාස්ට් ගේම් එකට යන්න ඕන. ඉතින් මේක තමයි අතන මට කියන්න ඕනලා තිබ්බ ගොඩක් අය අහපු ප්‍රශ්නවලට මම උත්තරේ දුන්නා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දෙන්න. ලයික් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න ගොඩක් ඔයගොල්ලන්ගේ යාළුවන්ට දැනගන්න උමනා ඉන්ෆෝමේෂන් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. ඊළඟට අපේ Facebook group එකට join වෙන්න. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. මම කැමතියි ඔයගොල්ලෝ වඩා කැමති swing trade ද නැත්නම් day trade ද නැත්නම් invest කරනවද කියලා දැනගන්න. ඒ නිසා අමතක කරන්න එපා comment එකකුත් දාන්න.
දැනට එපමණයි. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙමත් මුණ ගැහෙමු. වැඩි විස්තර අලුත් දේවල් කතා කරන්න මාකට් එක ගැන. එතෙක් සුබ දවසක්.